වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ටෙලිවිෂන් අලුත් කරන කාලයයි. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ති සිල්වා. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. බස්නාහිර නිරෝධායන ඇඳරි නීතිය දින 10කට පසු ඉවතට. අඟුලාන උතුර සහ දකුණ ග්‍රාම සේවා වසම් හුදකලා කෙරෙයි. කුරුණෑගල සහ කුලියාපිටියේ ප්‍රදේශ කිහිපයක් හුදකලාවෙන් ඉවතට. රිජ්වේ ආර්යා ළමාරෝහලේ තවත් වෛද්‍යවරුන් 5කට කොවිඩ්. දින 4ක් තුළ වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 99 දෙනෙක්. රට වසා දැමීම පහසුවත් මිනිසුන් ජීවත් කළ යුතුයි. රජය අභියෝගය බාරගෙන ඇතැයි ජනපති කියයි. හරිම ලේසි කියන්න රට වහන්න කියලා. නමුත් වැහුවම මිනිසුන්ට කන්න දෙන්නේ කොහොමද? මිනිසුන්ගේ රැකියාවල් කරන්නේ කොහොමද? මිනිස්සුන්ව ජීවත් කරන්නේ කොහොමද? කොවිඩ් නිසා රට පුරා දීවර කර්මාන්තය කඩා වැටෙයි. දේශපාලන පළිගැනීම් කොමිස්මෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට නඩු. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. දවසේ පුවත. පසුගිය ඔක්තෝබර් 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රදේශ රසකට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අද අලුයම 5ට අවසන් කෙරුණා. ඇඳිරි නීතිය අවසන් වුවද කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව රාජකාරී කටයුතු සඳහා සේවකින් බහුල වශයෙන් පැමිණෙන අයුරු දක්නට ලැබුණේ නැහැ. අඳුන තරන්දම මොකටද කියලා මා ජනතාව දන්නේ නැහැ. මිනිසුන්ට බඩු ගන්න විදියක් නැහැ. කඩවල ඔක්කොම වහලා. තාම සෙනගක් ගැවිස්සින්නේ නැහැ. මිනිස්සු බයයි එන්න තව. ඇඳිරි ටයිම් කරපේ මොකද හිතන්නේ? හොඳයි කියලා කියන්නත් බෑ නරකයි කියලා කියන්නත් බෑ. ඉතින් දුක්කට අපිට බඩේ පාරකින් අනිවිදිය දැම්මොත් ගත්තොත් ඉතින් ලෙඩක් වැඩි වෙනවා. මොකද දෙපැත්තෙම ඉතින් පාඩුව තමයි. ඉන්ජිනේර ටයිම් කරපේ කරන ලොකු රියක්ෂන් විදියක් කරවා ගන්න නැතිව මෙච්චර දවසක් හිටියා ඉතින්. ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග පිට පළාත්වල සිට පොදු ප්‍රවාහන බස් රථ සහ දුම්රිය කොළඹ බලා පැමිණීමට ප්‍රධාන නැවතුම් පොළවල් වෙත පැමිණ තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් රජයේ උපදෙස් මත රාජකාරී පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවයට ගෙන්වා ගන්නා ලෙස කර තිබූ නිවේදනයට අනුව පොදු ප්‍රවාහන සේවාවල වෙනදා දක්නට ලැබෙන කාර්යබහුල තත්ත්වය පිට පළාත් නගර ආශ්‍රිතව අද දක්නට ලැබුණේ නැහැ. එනගෙන අන්නත්තරලා ඉන්නේ වස්ති අතර වස්ති නැහැ බේරවන්න එන්නත් රුපියල් 5000 වගේ මොනා කරන්නද? සීට් ගන්න නැහැ මේ නිකන් මේ මේ දුවනවා ඉතින් නොදුවෙන්න මෙයා පිටත් කියවා ගන්න. නියමිත සෞඛ්‍ය රීතීන්ට අනුගත වෙමින් ජනතාව පොදු ප්‍රවාහන සේවා භාවිත කළේ මේ අයුරින්. එමෙන්ම බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලු අධිවේගී මාර්ග පිවිසුම්ද අද දිනේ සිට විවෘත කිරීමෙන් ඒ හරහාද කාර්යාල සේවකින් ඇතුළු ජනතාව මෙලෙස පැමිණෙන අයුරු දක්නට ලැබුණා. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය දිනවල වසා දැමුණු රජයේ සහ පෞද්ගලික අංශයේ වැඩ කටයුතුද අද මෙලෙසින් යලි ආරම්භ වුණා. සෞඛ්‍ය බලධාරීන් කොතෙක් දැනුම් දුන්නද ඇතැම් පුද්ගලයන් අද දිනේද මුව ආවරණ නිසි ලෙස පැළඳ සිටියේ නැහැ. අයියේ මොකද මේ මාස් එක දාන්නේ නැද්ද? ඒක බුල්ලා. ඔයාගට ඒකත් නැහනේ. ඒ කියන්නේ ඔයාගේ භාගෙද මෙයා බොන්නේ? ඈ? එහෙම හොඳ නැහනේ අයියේ බොන්න. පරිස්සම් වෙන්න. මාස් එක දාගන්න අයියේ.
විශේෂිත පොලිස් බල ප්‍රදේශ 25ක් කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශය සහ පානදුර කොට්ටාශේ ග්‍රාම සේවක වසමක් නිරෝධායන ඇඳිරි නීති ඉවත් වුණත් මේ ප්‍රදේශ හුදකලා කිරීමකට ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ ප්‍රදේශයේ තියෙන රෝහල් ඒවා පවත්වාගෙන යන්න ඕනේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනිකුත් මූලිකම අවශ්‍ය වෙන ජලය, විදුලිය, ආහාර මේ වගේ දේවල් පවත්වාගෙන යාම අවශ්‍ය වෙනවා. එවැනි ආයතනවල සේවක සේවිකාවන්ට එම ප්‍රදේශවල ඉන්න අවසර ලබා දීමේ යම් ක්‍රමවේදයක් සකස් කර අද දිනේ අතුත් ප්‍රකාශනපත් කිරීම නියමිතව තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ අපනයන සංවර්ධන මණ්ඩලයේ කර්මාන්තශාලාවක් ඒ වගේම මාධ්‍ය ආයතනයක් තියෙනවා නම් ඒවත් පවත්වාගෙන යාම වැදගත් වෙනවා. ඒ සඳහා යම් ක්‍රමවේදයක් සකස් කර අවසර පත්‍ර ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල සිදු කෙරෙන්නේ නිරෝධායන රීතීන් යටතේ. ඊට පටහැනිව අනිකුත් ආයතන විවෘත කිරීම පවත්වාගෙන යාම සපුරා තහනම්. ඒ ප්‍රදේශ ඇතුළත ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ පිසු ආහාර ලබා ගැනීම සඳහා මේ ඩිලිවරි සේවා පැවැත්වෙනවා. මේ අතර පසුගියදා හුදකලා කෙරුණු කුරුණෑගල මහනගර සීමා බල ප්‍රදේශයේ ඉලිප්පු ගෙදර හා කඩවීදිය ග්‍රාම නිලධාරී වසම හැර එම නගර සීමා බල ප්‍රදේශයේ අනෙකුත් බල ප්‍රදේශ හුදකලා තත්වයෙන් මුදා හැර තිබෙනවා. කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ගලගෙදර හම්මලව හා ඉහළ කළුගමු යන ග්‍රාම නිලධාරී වසම් 3 හැර එම පොලිස් බල ප්‍රදේශයේද අනෙකුත් ප්‍රදේශ හුදකලා තත්වයෙන් මුදා හැර ඇති බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මේ අතර COVID-19 පැතිරීම සම්බන්ධයෙන් කොළඹ මහල් නිවාස සංකීර්ණ කිහිපයක් දැඩි අවදානමක් සහිත ස්ථාන ලෙස හඳුනා ගැනුණා. මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, මෝදර රන්මින සෙවන, දෙමටගොඩ සිරිසඳ උයන සහ මාලිගාවත්ත NHS නිවාස සංකීර්ණය මෙලෙස හඳුනාගෙන ඇති අතර සෞඛ්‍ය බලධාරීන් දැනුම් දෙන්නේ ජනතාවට නිවෙස් ඒකක අතර ගමන් කිරීමෙන් වැළකී නිවෙස් තුලම රැඳී සිටින ලෙසටයි. කෙසේ වෙතත් මාලිගාවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් ආශ්‍රිත ජනතාව ප්‍රකාශ කළේ තමන්ට නිසි පහසුකම් සපයා දී නොමැති බවයි. රජෙන් කිසි දෙයක් අද වෙනතුරු ඒර බැලුවෙත් නැහැ ආදර කර කරුවෙත් නැහැ. වතුරක් කපලා මගේ ළමයිට කන්නේ නැහැ. මම නාට්‍යම කෙනෙක්. පන්දාය බදනවා කිව්වා. ඒ ගන්න අපි රවට්ටලා තියෙන මේ ඔක්කොම. අපි කොරෝනා නිසා මැරෙන්නේ අපි බඩගිනි නිසා අපි මැරෙන්නේ. එක්ක අපිට රස්සාවට එවන්න ඕනේ. රස්සාවන්න ගෙදර පිරිමිලා ඉන්නවා ළමයි ඉන්නවා කොහමද කන්නේ බොන්නේ. නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත් වූ කාල සීමාව තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 2923 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් බහරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 438ක්. කොළඹ අවට හුදකලා කර ඇති ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයන් පොලිස් පරීක්ෂා කිරීම වලට ලක් කෙරුණා. එලෙස පැමිණි බොහෝ පිරිස් මෙලෙස හරවා යවුණා. හුදකලා කර ඇති වැල්ලම්පිටිය ප්‍රදේශය හරහා ගමන් කිරීමට පැමිණි රථවාහන හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද දක්නට ලැබුණා. මේ අතර COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස අද දිනේත් කොළඹ මැනින් වෙළඳපොළ විවෘත කෙරුණේ නැහැ. ඊළම ගොඩනැගිලි මහතුන් නාරායණික ආර්ථික මධ්‍යස්ථානයේ ගමන් කරන්න අද දින මැනින් වෙළඳපොළ ක්‍රියාත්මක කරන්නේ ඒකවල කරුණාකරලා යන්නේ නාරායණිකට. කෙසේ වෙතත් වෙළඳපොළ වෙත ලොරි රථ අද දින පැමිණ තිබුණේ කොළඹ මැනින් වෙළඳ සංගමය පසුගියදා කර තිබූ දැනුම් දීමකට අනුවයි. අපිට කලින් කිව්වේ මැනින්මකට සමුද අරිනවා කියලා. ඒ නිසා බලාපොරොත්තු නිසා මේ මෙච්චර ලොරි ටිකක් පටවලා ආවේ. එපා කිව්වනම් මේක වේදෙන්නේ මිනිස්සුන්ට එහෙම මොන හරි කරගන්න පුළුවන්. දැන් ගෙනාවුව මොනවද කරන්නේ? පිටර කාලයක් දුක් විඳලා මේ වගා කරපු එළවලු. අන්තිමට ගොවිය අසරණ වෙන්නේ. අපි හිතුමනාපේ මෙතන බඩුව ආවේ නෑ. සති 3ක් ඉඳලා එන්න කියපු ඉඳලා අපි ආවේ. එතකොට මේ බඩු නාරායණපිට ආර්ථික මධ්‍යස්ථානයට යවන්න කියනවා. මෙච්චර බඩු ප්‍රමාණයක් නාරායණපිට ආර්ථික මධ්‍යස්ථානයේ බාරගන්නෙත් නෑ. කිසි මාර්ගයකින් අපිට දැන්නුවේ නෑ. හත වහන්නවත් උකුත් කියලා. දැන් 10ට ඇවිල්ලා ලොරි නැවැත්වීමක්වත් බැලුවේ නෑ. මේක අපි දන්නා මේ ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපති කාර්යාලයට බලකායද පොලිසියට කවුද කියලා. කෝටි ගාණක එළවලු ඇවිල්ලා තියෙනවා කිසිම කෙනෙක් මේ ගැන කතාවක් නෑ. ලොරි 160 ගාණක් දැන් ගණන් කරලා තියෙනවා. අපි මාධ්‍යයට දුන්නා මාධ්‍යෙන් අපිට දෙන්න. මාධ්‍ය නෙමෙයි ඇඳිරි නීතිය නෑ නෑ මාධ්‍ය නෙමෙයි දැම්මත් අදාළ පුද්ගලයෙක් ඇවිල්ලා මේ වලට මේ දෙන්න ඕනේ අපිට. මේකේ පළවෙනි කතාව තමයි නිවේදනයක් දුන්නා 9 වෙනිදා බස්නාහිර පළාතම අරිනවා කියලා. දවස් 18ක් තිස්සේ බලාගෙන ඉඳලා අපේ ගොවින්ගේ කෘෂි නිෂ්පාදන තමයි මේ ස්ථානට අද දින මේ රැස් වුණේ. අවස ඊයේ අපිට විශේෂයෙන්ම පොලිසියෙන් කිව්වා මෙතන කිසිසේත්ම අරින්න දෙන්න බෑ කොවිඩ් තියෙනවා කියලා. නමුත් ඒකට සාපේක්ෂව 4 පාරස් වීදිය සම්පූර්ණයෙන්ම ඇරලා. මේකේ සාධාරණයක් නෑ. මේ ආපු එළවලු ටිකට අපිට විසඳුමක් දීලා හෙට ඉඳලා කවද වෙනකම් වැව්වත් කමන්නේ. ඒ අනුව පිටපළාත් වලින් පැමිණි එළවලු රැගත් ලොරි රථ ටෙක්නිකල් හන්දිය ආසන්නයේ නවතා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙත හරවා යැවීමටයි උපදෙස් ලබා දුන්නේ. ඔබ විසින් රැගෙන යන ලද බඩු භාණ්ඩ රත්මලාන සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කරන්න. ඒකේ ගොයියන්ගේ බඩු තියන්නේ ඕක.
විශේෂයෙන් බඩු බෑම සහ පැටවීම සහ යොදා ගන්න නාටහාමි මහත්තුරුන් පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. එහෙම නැත්නම් මේ මාකට් එකේ ඉන්න වෙළඳ මහත්තුරු සම්බන්ධයෙන්වත් එළවලු ගේන පිරිස සම්බන්ධයෙන්වත් නෙමෙයි. මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්නත් එක් මේ ස්ථානයේ විවෘත කිරීමේ ඇති ගැටලුව අපි මේ වෙළඳ සංගමයට දැන් පැහැදිලි කරලා දුන්නා. ඒ අනුව අද ආපු හැම එළවලු ලොරියක හිමිකරුවෙකුටවත් අලාභයක් නොවන ලෙස ඊටාම සුහද ලෙස මේ ප්‍රශ්නේ දැන් අපි නිරාකරණය කරගත්තා. ඒ සියලුම එළවලු ලොරි ආර්ථික මධ්‍යස්ථාන පිටත් කළ හැරියා. නැවත මේ මැනින් වෙළඳපොළ පටන් ගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව සෞඛ්‍ය අංශයත් දාල සියලුම ආයතනත් එක්ක සාකච්ඡා කරලා ඊටාම ඉක්මනින් මේ මහතුරුගේ ප්‍රශ්නට විසඳුමක් ලබා දෙනවා. අපි අද සහ හෙට දිනේ බලාපොරොත්තු වෙනවා මේ මැනින් වෙළඳපොළට අදාළ මහතුරුන්ගේ PCR පරීක්ෂණ ඉදා කඩමින් සිදු කරන්න. දැන් අද එන්න කියලා තියෙන්නේ කට්ටියද? ඔව් එන්න කිව්වේ පොඩි වැරදීමක් කියලා තියෙනවා. ඒක දැන් අපි निराකරණය කරගත්ත පුළුවන් විදියට ගොවි අනාතයි ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් වෙලා ඉවරයි වැඩේ. අපි ඒ ගැන කනගාටු ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ටෙක්නිකල් හන්දියෙන් හරවා යවුණු බහුතරයක් එළවලු රැගත් ලොරි රථ ආර්ථික මධ්‍යස්ථාන වෙත නොගොස් පංචකවත්ත ප්‍රදේශයේ මාර්ග දෙපස සිට අලෙවි කටයුතු සිදු කරන අයුරු මෙලෙස දක්නට ලැබුණා. යට මැනින් මාකට් එක පාදේ ගොවියන්ගේ බඩු එවන්න කිව්වා මැනින් මාකට් එක පහල දැම්ම අපි ආව පාලට රුපියල් 50,000 ලක්ෂයක් විතර බාරුයි බඩු වල එක්කෙනෙකුට ගොවිය බැර ගන්න එපා නැත්නම් ගොවිය නන්නත්තර වෙනවනේ ගොවිය සල්ලි ටික කීයක් හරි ආවලා ගන්න තමයි දුපේ දලාදිත් නෑ අපි මේ දලවසෙන් තමයි බාර කරලා ඇව්වේ නිකන් පරිප්පුවන්නේ කන්නේ බඩු ගෙනල්ලා මේගොල්ලන් කියන්න ඕන අපිට අඩු කේන්ඩි ඉස්සලා එපා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මැනින් වෙළඳපොළ ආශ්‍රිත නාටාමිවරුන්ගේ PCR පරීක්ෂණ අනුව ආසාදිතින් පිරිසක් වාර්තා වී ඇති බැවින් එම තත්ත්වය යළි යහපත් වන තුරු කොළඹ මැනින් වෙළඳපොළ වසා දැමීමට පියවරගෙන ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ කාර්යාල සේවා සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ඉල්ලීම් කළහොත් වෙන වෙනම ලංගම බස් රථ ලබා දීමේ හැකියාවක් පවතින බවයි. බස් රථ ධාවනය ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ මගී අවශ්‍යතාවය නොමැතිවීම නිසා බොහෝ වෙලාවට සෞඛ්‍ය අංශවල ඉල්ලීමත් එක්ක මහජනතාව මාර්ගවලට අවතීර්ණ වීම අඩු වීමක් අපිට දක්නට ලැබෙනවා. මේ වන විට අපිට ලොකු ඉල්ලීමක් පවතිනවා එක් එක් කාර්යාලවලට ඒ කාර්යාලවලටම අදාළ වන පරිදි බස් රථ ලබා දෙන්න කියලා. ඒක ඉතාමත් කාලෝචිත වැඩක්. මොකද ඒ කාර්යාලයකට බස් රථයක් යදවුවාම ඒ කාර්යාලයේ සේවක මහත්මයාන්ගෙන් පමණයි එන්නේ. ඒක නිසා අපි ඒ සඳහා වෙනමම ඒකකයක් පිහිටවුවා. 0.7 105 60 44 කියන ඒ අංකයට ඇමතුමක් ලබා දුන්නාම තම තමන්ගේ කාර්යාලවලට අවශ්‍ය බස් රථ ලබා ගැනීමට හැකියාව පවතිනවා. අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉල්ලා සිටියේ තමන් මේ මොහොතේ ලබන පාඩුව මගහරවා ගැනීම සඳහා සාමාන්‍ය බස් රථවලටත් අර්ධ සුඛෝපභෝගී බස් රථ ගාස්තු අය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. බස් රථ 20000ක් අපේ තියෙනවා. නමුත් 4000කට ආසන්න ප්‍රමාණයක් මුළු ලංකාව පුරාම ධාවනය. එතකොට අද බස් රථ 600කට ආසන්න ප්‍රමාණයක් ධාවනය වෙන්නේ. ඒ කියන්නේ බස් රථ 10%යි බස් රථ පළාතේ ධාවනය වෙන්නේ. බස් ගාස්තු වැඩි කිරීමක් නෙවෙයි අපි ඉල්ලන්නේ. අපි කියන්නේ අර්ධ සුභෝභෝගී බස් ගාස්තු ක්‍රියාත්මක කරන්න. අවම ගාස්තුව අර්ධ සුභෝභෝගී ගාස්තුව විදියට රුපියල් 18ක් පරිවර්තනය වෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න තව ප්‍රමාද කිරීම ජනතාවත් රටත් අනුතුරුදායක තත්ත්වයට පත් වෙනවා. බස් රථයක් ධාවනය කිරීමේදී දෛනිකව වැයවන කිරිවැයවත් ලබා ගැනීමට නොහැකි තත්වයක් තුල තමයි ධාවනය කරන බස් රථ කිහිපයක් ධාවනය වෙන්නේ කියන එක අපි කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා සෙනග ඉන්න මොහොතේ පමණක් බස් රථ ධාවනය කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. අපිට සිද්ධ වෙලා තියෙනවා අකමැත්තෙන් වුවද යම් කිසි ගාස්තු සංශෝධනයකට නැත්නම් ඩීසල් සහනාධාරයකට අපිට යොමු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ දෙක ලබා දිය යුත්තේ කවුද? මේ දෙක ලබා දිය යුත්තේ මේ ආණ්ඩුව නැත්නම් මේ රජය නැත්නම් මේ අමාත්‍යවරුන් දෙන්න. ඒක නිසා කොවිඩ් ජාතික ප්‍රතිපත්තිය මොන හරි ජාතික ප්‍රතිපත්තියක් හෙට එලි දක්වනවා නම් ඒ සියලු ජාතික ප්‍රතිපත්තීන් නිෂ්ප්‍රභ කරන්න සමස්ත බස් හිමියන් සැදී පෑදී ඉන්නවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා මෙලෙස අදහස් පළ කළා. පහුගිය සුමානේ අපි රාජ්‍ය ඇමතුමා සමග සාකච්ඡාවක් කරා. අපි පළාත් 9ම එකතාවය ලබා දීලා තිනවා. ඕනම වෙලාවක බස් රථයක එක මගියෙකුට තියෙන මුදලට වඩා යම්කිසි ප්‍රමාණයක් වැඩි කළා ඒ කටයුත්ත කොයි මොහොතක හරි දෙන්න අපි ඒකට අපේ අනුමැතිය අපි පළාත් 9ම සභාපතිවරු හැටියට අපි ලබා දීලා තිනවා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද ඊයේ බස් ගාස්තු වැඩිවීමක් සම්බන්ධයෙන් ඉඟි පළ කළද ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ බස් ගාස්තුව වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. අපි බලාපොරොත්තුවක් නැහැ ගාස්තු වැඩි කිරීමක් කරන්න. උත් ඒගොල්ලන්ට ඒ බස් රථ සේවා පවත්වාගෙන යාමට උවමනා කරන යම් සහන දෙන්න අපි කටයුතු කරලා තිනවා. ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වේ අනුමැතිය අහම ඒක මම ප්‍රකාශයට පත් කරනවා. දවසේ පුවත වෙන වෙනම චලනය වන
ධන 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. කොවිඩ් වසංගතය හමුවේ රට වසා දැමීම පහසුම ක්‍රියාමාර්ගය වුවත් ඒ හරහා ජනතාව ජීවත් කරවීමට දැඩි බාධා එල්ල වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රෝගය පාලනය කරමින් රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ ක්‍රමවේදය රජය තෝරාගත්තේ එබැවින් බව ජනාධිපතිවරයා සඳහන් කළේ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. ජනාධිපති කාර්යාලයේ දෛනිකව රැස්වන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළා. අපිට විකල්ප 3ක් තියෙනවා. එකක් තමයි මුළු රටම කර්ෆියු දාලා වහන්න පුළුවන්. අනිත් එක තමයි මුකුත් නොකර ඉන්න පුළුවන්. තුන්වෙනි එක තමයි පාලනය කරන ගමන්ම රටේ එදිනෙදා ජීවිත කරගෙන යන්නට ඉඩ දෙන්නේ. ඉතින් අපි තෝරගෙන තියෙන්නේ මේ තුන්වෙනි කල්පය. පසුගිය කාලේ මේ කොවිඩ් නිසා ආර්ථිකය විශාල වශයෙන් වැටුණා. අපි මාස දෙකක් මේ රටේ කිසිම ආසාදිතයක් නැතිව ගෙන ගියා. දෙවන රැල්ලක් ආවේ හැම එක්කෙනෙක්ම මේක පහසුවෙන් ගත්තා. සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දේ නැහැ. සෑම දෙනෙක්ගේම වගකීම පැහැරහැර. හරිම ලේසි කියන්න රට වහන්න කියලා. නමුත් වැහුවම මිනිසුන්ට කන්න දෙන්නේ කොහොමද? මිනිසුන්ගේ රැකියාවල් කරන්නේ කොහොමද? මිනිසුන්ගේ ව්‍යාපාර කරගන්නේ කොහොමද? ගොවිතැන් කරගන්නේ කොහොමද? වෙළඳාම කරගන්නේ කොහොමද? මිනිස්සුන්ව ජීවත් කරන්නේ කොහොමද? විශේෂයෙන්ම මේ මාධ්‍යයට එන අය කතා කරන්නට ඕන මොනවද කළ යුත්තේ ජනතාව මේක පාලනය කරන්න කියලා. මේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න ක්‍රම මොනවද? ඩොක්ටර්ස්ලානේ මේවා දන්නේ. ඒ කට්ටිය ආවන් පස්සේ මේවා තමයි ජනතාවට කියන්නට ඕන. මේකේ බැරෑරුම්කම මෙන්න මේ විදිහට තමයි මේක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. රටක් දුවන ගමන්. රටක් දුවන්න එපා. දවසකට මිලියන 60ක් විතර ආසන්න ප්‍රමාණයක් අමතරව මේක වෙනුවෙන් අපි වියදම් කරනවානේ. කොහොමද අපි මේ දෙකම එකට ගෙනියන්නේ කියන එක තමයි අභියෝගය. එකපාරටම ලොක්ඩවුන් කියත හැකි කර්ෆියු කියත හැකි. නමුත් ඒකෙන් එන පළ විපාක මොනවද කියන එක ගැන තේරුම් අරගෙන ඒ අභියෝගය ජය ගන්න එක තමයි ඉහළම මට්ටමේ තීරණ ගන්න අයගේ තියෙන ලොකුම වගකීම. මේක දැන් ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් මට පුළුවන් මේක පහසුවෙන් විසඳන්න. මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නෙවෙයි. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඉතින් මේක වැඩි වගකීමක් තියෙන්නේ සෞඛ්‍ය අංශයට. තවත් කොවිඩ් ආසාදිතයින් 172 දෙනෙකු අද අලුතින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14000 සීමාව ඉක්මවා ගියා. මේ අතර දින 4ක් තුළ වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බොරැල්ල රිජ්වේ ආරය ළමාරෝහලේ සීමාවාසික වෛද්‍යවරුන් 4 දෙනෙකු ඇතුළු 5 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වුණා. යනුව ඔවුන්ගේ ආශ්‍රිතීන් 70 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කිරීමටද පියවරගෙන තිබෙනවා. මීට පෙර අදාළ රෝහලේ හෙද නිලධාරිනියක සහ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවක්ද ආසාදිත බවට තහවුරු වුණා. ඊට අමතරව ආසාදිත කුඩා දරුවන් 30 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකුද කොවිඩ් ආසාදිත බව මීට පෙර වාර්තා වුණා. යනුව රිජ්වේ ආරය ළමාරෝහලින් මේ දක්වා වාර්තා වන කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 49ක්. මේ කාර්ය මණ්ඩලයේ ආසාදනයට ලක් වුණත් අපි රෝහලේ ප්‍රතිකාර කටයුතු කිසිසේත්ම නතර කරලා නැහැ. මේ වෙන විට මේ රෝහල තුල කිසිම රෝගියෙකු කොරෝනා රෝගය වැළඳුණු අය නැහැ. ඒක නිසා රෝගීන්ට බිය යුතු නැහැ. වෙනදා වගේ අවස්ථා 3ේදීම රෝගීන් පරීක්ෂා කිරීම සඳහා අපි අවස්ථා ලබා දෙන්නේ නැහැ. විනාඩි 10ක පමණ කෙටි කාලයක් තමයි රෝගියා ළඟට යන්නේ නැතුව ආසන්නයේ සිට රෝගියා බැලීමට තමයි අපි අවස්ථාවක් ලබා දෙන්නේ. මේ අතර හොරණ බොඩිලයින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකින් 38 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. පසුගිය 5 සහ 6 යන දිනවල සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අද නිකුත් වීමත් සමග මේ බව තහවුරු වුණා. මෙරට බන්ධනාගාරවල රැඳවියන් අතරින් 106 දෙනෙකුට සහ බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා. මේ වන විට සමස්ත නේවාසික කාන්තා රැඳවියන් 89කුත් පිරිමි රැඳවියන් 10 දෙනෙකුත් වශයෙන් වැලිකඩ බන්ධනාගාරයේ ආශ්‍රිතව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නවක රැඳවියන් 7 දෙනෙකුත් කොළඹ බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරයට මාරු කරපු කාන්තා රැඳවියක් කොවිඩ් ආසාදිත බවට වාර්තා වුණා. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 106ක් වෙනවා රැඳවියෝ. ඒ වගේම තමයි බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකුටත් මේ වන විට කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා.
මේ අතර සැකකරුවන්ට ඇප ලබා දීම සහ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශන මාලාවක් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රාජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ COVID-19 වසංගතය හමුවේ බන්ධනාගාරයේ පවතින තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි. බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 දෙනෙකු මේ වන විට කොවිඩ් ආසාදිතයින් බව හඳුනාගෙන තිබෙනවා. මේ අතර පූජාපිටිය පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඔහු මීට දින කිහිපයකට පෙර මෝතර පොලිස් ස්ථානයේ සිට ස්ථාන මාරුවක් ලබා පූජාපිටිය පොලිසියට පැමිණි අයෙක්. මේ වන විට විශේෂ කාර්ය බලකායද ඇතුළුව පොලිස් දෙපාර්තමේන්තුවේ 424 දෙනෙක් කොවිඩ් ආසාදිත බවටයි තහවුරු වී ඇත්තේ. මේ අතර මොරටුව ප්‍රදේශයෙන් තවත් ආසාදිතයින් 35 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කොවිඩ් ආසාදිත ගැබිනිමවක් පසුගියදා එම ප්‍රදේශයෙන් හමු වීමත් සමග ඇගේ පවුලේ සමාජිකින් ඇතුළු ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඒ අනුව අදාළ කාන්තාවගේ නිවසේ සියලු දෙනා එනම් මව පියා ස්වාමි පුරුෂයා සහ අවුරුදු 2ක් වයසති පුතු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. මේ අතර කුඩාවැල්ල ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ වාර්තාව අනුව කොවිඩ් ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අතර අවුරුදු 14 සහ 8 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක පසුගිය දින කිහිපයක රැඳී සිට තිබෙනවා. මේ අතර නව ආසාදිතයින් 510 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 10451ක් දක්වා ඉහළ ගියා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 199 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 183ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ හැඳල සහ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ආසාදිතයින් 20 දෙනා බැගින් වාර්තා වන අතර ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වුණා. මේ අතර දිනක් තුළ සුවය ලැබූ වැඩිම පිරිස අද වාර්තා වූ අතර එම සංඛ්‍යාව 595ක්. ඒ සමගින් මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8880 දක්වා ඉහළ ගියා. මේ අතර මෙරට 35 වැනි කොවිඩ් මරණය ඊයේ වාර්තා වුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ 78 හැවිරිදි පුද්ගලයෙක්. ඊයේ සිදු මරණය වියපත් පුද්ගලයෙකුගේ කොළඹ 19 ප්‍රදේශයේ වාසය කරන නිදංගත රෝග කිහිපයකින්ම පෙළෙන රෝගියෙක් නිවසේදී මිය ගොස් සිටියේදී කොළඹ මහරවලට රැගෙන යාමෙන් පසු සිදු ලද පරීක්ෂාවකින් ඔහුට COVID-19 රෝගයත් ආසාදනය වී තිබෙන බවට හඳුනාගත්තා. මේ අතර ඊයේ දිනය තුළ පමණක් මෙරට PCR පරීක්ෂණ 10632ක් සිදු කර ඇති අතර ඒ අනුව මේ වන විට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාවද ලක්ෂ 6 ඉක්මවා ගියා. මේ අතර ප්‍රතිදේහ පරීක්ෂාවට වඩා PCR පරීක්ෂාව තත්වයෙන් ඉහළ බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක PCR සමග ඒකාබද්ධව යා හැකි ආදේශකයක් නෙමෙයි කිසිම වෙලාවක. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් වෙන්න නම් අපේ ඇඟ ඇතුලේ ඉතා අධික වෛරස් සාන්ද්‍රණයක් තියෙන්න ඕන. ඒ නිසා ඇත්තටම ලෙඩේ තියෙන කොටසක් ඉන්නවා. ඒ අය පොසිටිව් වෙන්නේ නැහැ ඇන්ටිජන් ටෙස්ට් එක. වැඩිපුර ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ රෝගීන්ද නැද්ද කියලා පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිදේහ පරීක්ෂාව කරන්න පුළුවන් කියලා නිර්දේශ කරලා තියෙනවා. PCR පරීක්ෂාව තරම්ම ඒ ගණනටම සංවේදී පරීක්ෂාවක් නෙවෙයි. යම් කිසි ප්‍රමාණයක් ප්‍රතිශතයක් ඊට වැඩිය අඩුයි. මේ අතර COVID-19 වෛරසයෙන් ආරක්ෂා විය හැකි එන්නතක් ඇමරිකානු බහුජාතික සමාගමක් වන බයෝ ඇන්ටිටෙක් සමාගම විසින් සොයාගෙන තිබෙනවා. මෙම එන්නත භාවිතයෙන් 90%ක්ම වෛරසය ආසාදනය වීම වළක්වාගත හැකි බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. රටවල් 6ක පුද්ගලයන් 43500කට මෙම එන්නත ලබා දී අත්දැක බැලීම් සිදු කර ඇති අතර එය සාර්ථක ප්‍රතිඵල ගෙන දී ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එන්නතේ සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වා තිබුණා. කොවිඩ් වෛරසයට බියෙන් දිවිනසා ගැනීම අනුවන කමක් වුවත් එවැනි අවාසනාවන්ත සිද්ධීන් දෙකක් මේ වන විට වාර්තා වී තිබෙනවා. මේ ඇතැම් පිරිස් එලෙස කොවිඩ් බිහිතිකාවෙන් පෙළීම සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක්. කළුතර නාගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කළ ළංගම බස් රථයක රියදුරු COVID-19 ආසාදනය වේ යයි බියකින් මෙලෙස ගෙල වැළලාගෙන දිවිනසාගෙන තිබුණා. මට බය දනුසේ තුඩි දරුවෝ දෙන්න ගැන ඇහුවා. එයාට ලෙඩ හැදුනොත් අපිට හැදිලා මම ලෙඩ ගන්න ඉන්න හින්දා බෙහෙත් බොන හින්දා මට මොනවා හරි වෙයි කියලා තමයි යාගේ හිතේ බය තිබුණේ.
මෙලෙස ගෙල වැළලාගෙන මියගොස් ඇත්තේ 72 හැවිරිදි කාන්තාවක්. ඇගේ 51 හැවිරිදි බෑනාට සහ 16 හැවිරිදි මිනිපිරියට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර ඉන් ඇති වූ සිත් ඇවුල මෙම දිවිනසා ගැනීමට ආසන්නතම හේතුව බවට ඥාතීන් පවසනවා. ඔය බෑනට කොරෝනා හැදුන එක තමයි යාට දිවිච්ච දරා ගන්න බැරි එක. ඒතර ගමේ අය කවුරුහරි චෝදනා හැම කරාද? නෑ එහෙම මොකුත් නෑ ඉතින්. අපි එනගිය දේහෙත් PCR පරීක්ෂණයක් කරා. ඒ අවස්ථාවේදී ඒක ඔප්පු වුණා. ඇයට එම රෝගයේ තත්ත්වය නෑ කියලා. COVID-19 දිවිනසා ගැනීමට තරම් බරපතල බීතිකාවක්ද? තමන්ගේ ජීවිතය නැති කර ගැනීමට තරම් උග්‍රව විය යුතු විය කාරණාවක් නෙවෙයි මේ තුල තියෙන්නේ. මේ තවත් එක රෝගී තත්ත්වයක් පමණක් වන බව ඔබ දැඩිව සැලකිල්ලට ගත යුතුයි. මක්නිසාද මානසික තත්ත්වයේ බිඳ වැටීම තුල අපි රෝගයට වඩා වැඩිපුර බිඳ වැටීමක් සහ අසනීප වීමක් සිද්ධ වන නිසා කොයි වෙලාවකවත් ඔබේ මනස බිඳ වැටෙන දෙයක් නොකර සිටීමට වග බලා ගන්න. කොවිඩ් රෝග ලක්ෂණ ඇති හෝ නැති පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මෙම වෛරසය බෝවිය හැක්කේ කෙසේද? රෝග ලක්ෂණ තියෙන අය සහ කිසිම රෝග ලක්ෂණයක් පෙන්눔 කරන්නේ නැති අය දැනට තියෙන විද්‍යාත්මක කරුණු වලින් ඉතාමත්ම පැහැදිලිව පෙන්눔 කරලා දීලා තියෙනවා. දවස් 7කට පසුව මේ අයගෙන් වෙනත් අයට මේ වෛරසය බෝ වෙන්නේ නැහැ කියලා. දින 14ක නිරෝධායන කාල සීමාවෙන් පසු බාහිර සමාජය හා සම්බන්ධතා පවත්වන පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මේ වෛරසය බෝ විය හැකිද? පර්යේෂණ කරපු ඒවා දත්ත අනුව අපිට පැහැදිලි වෙනවා දවස් 10ක් 14ක් ගියාට පස්සේ කෙනෙකුගේ මේ තවත් කෙනෙකුට රෝගය බෝ වෙන්නේ නැහැ. රෝග ලක්ෂණ නැති සහ සුළු රෝග ලක්ෂණ තිබිච්ච අයගේ. COVID-19 ලෝක නායකයන්ගේ සිට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, කලාකරුවන් ඇතුළු සමාජයේ ඉහළ මට්ටමේ සිට පහළ මට්ටම දක්වා ආසාදනය වී තිබෙනවා. ඉන් බොහෝ දෙනෙක් සුවය ලැබුවේ නිසි වේලාවට ප්‍රතිකාර සඳහා යොමු වූ නිසායි. මං හිතනවා මං ඒක කරා. ඉතින් මම සම්පූර්ණයෙන්ම සුවපත් වුණා බලාපොරොත්තු වුණාට වඩා. ඉතා ඉක්මනින්. දැන් මට මේ රෝගය වැළඳුණා කියලා කවුරුත් මට ඒකට අපහාස කරේ නැහැ. අනුකම්පා කරෙත් නැහැ. අප කල යුත්තේ COVID-19 වෛරසය පිළිබඳව අනියත බියක් ඇති කර ගැනීම නොවේ. එහි බරපතලකම ගැන තේරුම්ගෙන අවබෝධයෙන් ක්‍රියා කිරීමයි. කොවිඩ් වලින් මේ යන්නේ නැතුව කටයුතු කරන හැටි අපි ඔබට මාස 11ක් තිස්සේ කියලා දුන්නා. ඔබ නිරන්තරයෙන් මුඛාවරණයක් දාලා ඉන්නවා නම් ඔබ ඉදිරියේ ඉන්න කොවිඩ් ආසාදිත පුද්ගලයෙක්ගෙන් පවා ඔබට විස බීජ ගොඩක් ප්‍රමාණයක් ඇතුල් වෙන්නේ නැහැ. ඔබේ ගමේ හරි ඔබේ අල්ලපු ගෙදර හරි ඔබේ ඥාතියෙක් හරි කොවිඩ් ආසාදනය වෙලා නම් ඔබ ඒ පුද්ගලයාව කොන් කරන්න හෝ ඌව පීඩාවට ලක් කරන්න එපා. කොවිඩ් හින්දා සියදිවි හානි කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇති රැපිඩ් ඇන්ටිජන් කට්ටල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා. මම නම් දන්නේ ඔච්චර ඉක්මනින් ටෙන්ඩර් කෝල් කරලා ඔච්චර ඉක්මනින් ටෙන්ඩර් විවෘත කරන්න ක්‍රියාපටි පාටියක් රජයේ වෙනවද කියලා. දැන් ඒ බඩු ආවට පස්සේ උත්තර හොයාගන්න අමාරුයි. දැන් දින ගලප ගන්න. ඒ දිනවලට හරියන විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා යම් දින ටිකක් හදලා ජාමේ බේර ගන්න කටයුතු කරනවා. ඒකම ඊට පිටිපස්සේ කියනවා අපේ රාජ්‍ය අමාත්‍යතුමා නෑ මේ වගේ අහලා තියෙන රජෙන් නෙමෙයි. මේ වගේ අහලා තියෙන පෞද්ගලික ආයතන. ඒතර අපි අහනවා පෞද්ගලික ආයතන ගාය කොස් කොටන්න පොල් කොටන්න නෙවෙයි. ඒත් මේ රටේ ජනතාවට පාවිච්චි කරන්න. මේ රටේ මිනිස්සුන්ට කොරෝනා හැදිලා තියෙනවා. මේ රටේ මිනිස්සු කොරෝනා වලින් ආරක්ෂා කරගන්නයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශ ඕන දෙයක් කරන්න බෑ. රජය ගෙනියන සාර්ථක වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලන් ඉන්න බැරුව පක්ෂ කිසිම පදනමක් රහිතව චෝදනා නගනවා. ශ්‍රී ලංකාවේ ඖෂධ ගෙන්නන සමාගමක් විසින් පෞද්ගලිකාංශයේ පරිහරණය සඳහා ඔවුන්ගේ මුදලින් එම අදාළ පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන්වා තිබෙනවා. පුද්ගලිකාංශයට හෝ රජයේ රෝහල් වලට හෝ යම් දෙයක් ආනයනය කරනවා නම් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් එම සාම්පල පරීක්ෂාවට ලක් කරලා අනුමැතියක් ලබා දෙන්න ඕන අපේ රටට සුදුසුද රෝගීන් පරීක්ෂා කරන්න සුදුසු තත්ත්වයේ තිබෙනවාද කියලා. ඒක නිසා චන්න ජයසුමන මහාචාර්යවරයාගේ ප්‍රකාශය අපි තරයේ හෙලා දකිනවා. මෙම සමාගමට කඩේ යාම පිළිබඳව අපිට තිබෙන පිළිකුලක් මේ ආණ්ඩුව ගැසට් වලින් විතරයි දුවන්නේ. මේ ආණ්ඩුව ගැසට් ගහන තරමට ජෝතිපාල කැසට් ගැහුවේ නැහැ කියන එකයි අපි ආණ්ඩුවට මතක් කරන්නට තියෙන්නේ. එක රටක් එක නීතියක් නම් සියලුම ඖෂධ ගෙන්වන සමාගම් වලට එක නීතියක් බවල පවත්වන්නට ඕනේ. තමන්ගේ හිතමිතුරන්ට එක නීතියකුත් නියමිත ක්‍රමවේදයට යන සමාගම් වලට තව නීතියකුත් ක්‍රියාත්මක කරනවා නම් ඒ එක රට තුල ක්‍රියාත්මක වෙන එක නීතියද කියන එක අපි රජයෙන් ප්‍රශ්න කරන්නට කැමතියි. මොන සමාගමෙන් මේ ප්‍රතිදේහ ජනක ආවත් මොන සමාගම මේ ප්‍රතිදේහ ජනක විකුණුවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නෙවෙයි මොන සංවිධානය මේවා කිව්වත් ප්‍රතිදේහ ජනකයක් අපිට පාවිච්චි කරන්නට බැහැ තනි උපක්‍රමයක් විදිහට. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වහාම හොයලා බලන්න පෞද්ගලිකාංශයේ කොහේ හෝ රසායනාගාරයක මේ ප්‍රතිදේහ ජනක කට්ටල පාවිච්චි කරලා තියෙනවද කියලා පහුගිය මාස කිහිපය තුල අපිට වාර්තා වෙනවා. සමහර පෞද්ගලික ආයතන වල මේවා පාවිච්චි කරලා
වෙලා තියෙනවා කියලා. මේවා ලංකාවේ කිසිම රෝහලක භාවිතා කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදීගෙනත් නැහැ. රාජ්‍ය ඖෂධ සංස්ථා මිලදීගෙනත් නැහැ. එතකොට එහෙමනම් මේ ඇන්ටිජන් ටෙස්ට් කියන එක රෝහල් වල රෝගීන් පරීක්ෂාවට භාවිතා කරන්නේ නැහැ. ඒක එහෙම කරනවා නම් ඒ කියන්නේ කවුරුත්ම නොදන්න විදිහක් වෙන්න ඕනේ. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නෙත් නැත්නම් අපි ගෙනල්ලා දීලත් නැත්නම් එහෙම ගන්න විදිහක් නැහැ. ඒකට ඒක ඒ තොරතුරු නිවැරදිද කියන එක මොන රෝහල් වලද මේක පාවිච්චි කරේ, මොන රෝගීන් සඳහාද පාවිච්චි කරේ, මොන ලැබ් වලද පාවිච්චි කරේ කියන එක සොයා බැලිය යුතුයි අනිවාර්යයෙන්ම. මොකද එහෙම කරලා තියෙනවා නම් ඒක ලොකු බරපතල වැරද්දක්. නවලක්ස් බියුටි ඉන්ග්‍රීඩියන්ට්ස් 7ක් සහ විටමින් E සමගින් සඳමෙන් දිතුලන මුහුණක්. නවලක්ස් නව පෑස් නැචරල් සබන් 100% ස්වභාවික සාරයන්ගේ සුවිශේෂ මුසු පෑස් රිච් මොයිස්චර් සමගින් විෂබීජ වලින් ආරක්ෂාවක් සමට සුමුතු සත්කාරයක්. දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමට අපහාස කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව අභියාචන අධිකරණය හමුවේ නීතිමය පියවර ගන්නා බව එම කොමිසම අද දැනුම් දුන්නා. ඒ නිකුත් කළ සිතාසි අනුව අදාළ මන්ත්‍රීවරුන් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම මෙලෙස සිතාසි නිකුත් කළේ සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, මයන්ත දිසානායක, සුජිත් සංජය පෙරේරා සහ නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ටයි. ඒ ඔවුන් පසුගිය 6 වනදා ජනාධිපති කොමිසම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් සිතාසි නිකුත් කරනු අදාළ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර සමගි ජනබලවේග ගේ මහලේකම් රංජිත් මධ්‍යම බණ්ඩාර මහතා ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක්ද එහි පැමිණ සිටියා. මොකද ඔබතුමාලා ගොඩක් මේ පැත්තේ මීටර් දෙකක්වත් නැහැ සෙන්ටිමීටරයක්වත් නැහැ වගේනේ. මෙහිදී කොමිසම දැනුම් දුන්නේ කොමිසමට අපහාස කිරීමේ චෝදනාව යටතේ අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව මේ වන විටත් අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කර ඇති බවයි. අපි අධිකරණයට ගරු කරනවා. හැබැයි බොරු වැඩවලට ගරු කරන්න එච්චර. මේගොල්ලෝ කතා කිරීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධව ප්‍රශ්නයක් තියෙන නිසා තමයි මේ මාස්ක් එක එක දාලා තියෙන්නේ. උසාවිය ඇතුළේ ඔය විදිය දාන්න ඉන්නේ. ඕනතරක දාන්න. මෙතන කොමිසමක් විතරයි තියෙන්නේ. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගීමත් දිවියකට. දැන් රටවටා හිරු. රටවටා හිරු. අපේ රට විවිධ ආපදාවන් වලට මුහුණ දුන් අවස්ථාවලදී රටේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ගම් නගර සිසාරා ක්‍රියාත්මක වූයේ COVID-19 වෛරස ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් ඒ අනුව ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ සහ එක්ව බොරැල්ල, වත්තල, කඳාන, මහබාගේ, සීදුව, ජායල, මීගමුව සහ කොච්චිකඩ යන පොලිස් ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විෂ බීජ හරණය කිරීම අද සිදු කෙරුණා. හිසට සෙවණක් නොමැතිව සූරියවැව වෙනිවැල් ආර ප්‍රදේශයේ සතිපොළ තුළ ජීවත් වන අසරණ පවුලක් පිළිබඳව අද දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අප කළ අනාවරණයෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය ඒ වෙත යොමු වී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ ඒ අනුව අදාළ පවුලට කඩිනමින් නිවසක් තනා දීමට පියවර ගන්නා බවයි. ප්‍රවීණ ගායන ශිල්පී WD ආර්යසිංහ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ අතර මේ යන විට ඔහු 64 වන වියේ පසු වුණා. කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 2000ක භූමි ප්‍රමාණයක බඩේනිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් රාජ්‍ය නිලධාරීන්ගේ කඹහැදිල්ලක් හේතුවෙන් නතර වී ඇති බවට ගොවීන් චෝදනා කරනවා. මේක කොහේ නතර වුණා, කාගෙන් කොහොම වුණාද කියන්න දන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාගෙන්ම මම ඉල්ලා සිටින්නේ කරගෙන ආපු වැඩසටහන ඉදිරියට කරගෙන යන්න අවස්ථාව සලසලා දෙන්න. රටවටා හිරු. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.